පෙරවරු 8යි විනාඩි 3යි තත්පර 25යි. ඔබ ස්වදේශීය සේවයේ සමගින්. ධර්මානුශාසනාව. දේශකයාණන් වහන්සේ කඩවත සමාධිමාවතී සමාධි මැඳුර බෞද්ධ මධ්‍යස්ථානාධිපති විචිත්‍ර ධර්ම කතික පූජ්‍යපාද පයාගල නන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මදේශනාවේ දායකත්වයේ දරන පින්තුන් කඩවත මහර සිරිමා බණ්ඩාරනායක මාවතී චන්ද්‍රිකා උඩුකුඹුර මහත්මිය වේයන්ගොඩ උතුවන් බෝගහවත්ත අංක 97න් 1 නිවසේ පදිංචි එච්.ජී. කුසුමාවතී මහත්මිය නුගේගොඩ පාගොඩ 6 වෙනි පටුමගේ අංක 7න් 2 නිවසේ දිනාන්ති අතාවුද්ද මහත්මිය අවිස්සාවේල්ල හොනිටන් පෙදෙස තුෂාර මාවතී සන්ධ්‍යා අබේවර්ධන මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් අංක 35 අරලිය උයන මත්තේගොඩ පදිංචි නයනා පතිරණ මහත්මිය මතුගම පැලවත්ත ගල්ලන මුල්ල කේ.ටී. ඥානවතී මහත්මිය ඇතුළු පිරිස ගෞරවනීය දේශකයන් වහන්සේට වන්දනීය ආරාධනය. සදහැවතුනි, අපි ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. द्वितीयम्पि धम्मं शरणं गच्छामि. द्वितीयम्पि संघं शरणं गच्छामि. द्वितीयम्पि संघं शरणं गच्छामि. तृतीयम्पि बुद्धं शरणं गच्छामि. तृतीयम्पि बुद्धं शरणं गच्छामि. तृतीयम्पि धम्मं शरणं गच्छामि. तृतीयम्पि धम्मं शरणं गच्छामि. तृतीयम्पि संघं शरणं गच्छामि. तृतीयम्पि संघं शरणं गच्छामि. शरणागमनं सम्पूर्णं आमवन्ते. पानाति पाता वेरमणि सिक्खापदं समादयामि. पानाति पाता वेरमणि सिक्खापदं समादयामि. अदिन्नादाना वेरमणि सिक्खापदं समादयामि. अदिन्नादाना वेरमणि सिक्खापदं समादयामि. කාමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදී තබ්බං. ආමවන්තේ සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා.
ධම්මස්සවන කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු. හන්දදානි භික්කවේ ආමන්තයාමිවෝ වයදම්මා සංකාරා අපමාදේන සම්පාදේතාතීති. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මෛත්‍රී ජලයෙන් සවුලෝ සතන්ගේ දුක්ගිනි නිවාලන්නට සදහම් දෙසූ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ධර්මයට සවන් දෙන්නටයි බලාපොරොත්තුව. මාතෘකාව හැටියට සඳහන් කළේ මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වන වගන්තියක්. එදා බුදුරජාණන් වහන්සේ 45 වසක බුද්ධ සේවාව නිමකොට කුසිනාරානුවර උපවර්තන සල්වනයේදී භික්ෂුන් වහන්සේ ප්‍රධාන කොට ඇති සිව්වනක් පිරිසට අවවාද කරනවා කොහොමද මේ ලෝකෙ ජීවත් වෙන්න ඕන කරන්න කියලා. ලෝකයේ ස්වභාවය මේකයි. ඒ ස්වභාවය තුල ඇතිවන ගැටලු ප්‍රශ්න කරදර බාධාවන් විසඳ ගන්න ඕන ආකාරය තමයි බුදුරජාණන් වහන්සේ අවසන් වරට වදාළේ. මේ දේශනාව ගැන කෙටියෙන් සඳහන් කරනවා නම් පින්නතුනි, අප්‍රමාදී ධර්මයයි මෙන් කියවෙන්නේ. ඊට කලින් සඳහන් කළේ වයදම්මා සංඛාරා, මේ ලෝකේ තියෙන ස්වභාවය උන්වහන්සේ පැහැදිලි කරලා දෙනවා. වයදම්මා සංඛාරා කියලා කියන්නේ ධර්මතාවය වෙනස් වෙනවා කියන එකයි. ධම්ම කියලා කියන්නේ මෙතන ස්වභාවයට. ලෝක ස්වභාවය බුදු පියාණන් වහන්සේ වදාළේ වෙනස් වන සුළු බව. වෙනස් වන සුළු තැනක අපිට සහනයෙන් සැනසීමෙන් ජීවත් වීම ටිකක් අපහසුයි. එහෙමනම් උන්වහන්සේකට පිළියම් වශයෙන් වදාලා අපමාදේන සම්පාදේත, සිහිනුවණින් කටයුතු කරන්න කියලා. අප්‍රමාද කියන වචනය තැන නොතැන බලා යොදන එක හොඳ නැහැ. ධර්මයෙන් ගන්ට තියෙන ප්‍රතිඵලේ නොලැබුණාම ශ්‍රාවක පිරිස නොමග යනවා. කුසල් කිරීමට පමා නොවීම කියන එක අප්‍රධාන අර්ථයක්. ප්‍රධාන අර්ථය තමයි සිහිනුවණින් කටයුතු කිරීම කියන එක. ඒ කොයි අවස්ථාවේදීද? ආපදාපන්න අවස්ථාවකදී. කවුරුත් දන්නවා, කාටත් පැහැදිලි මේ වෙනකොට ලෝකයා මුණ පාලා තියෙන ප්‍රශ්නේ. මේ පිළිබඳව හරියට හේතුවක් යුක්තියක් කියන්න පුළුවන් කමක් නැහැ. කවර හේතුවකින් මේ විස බීජය පැතුරුණාද කියලා. කොහොම නමුත් ලෝක ස්වභාවය කියන මේ තත්වයට කවුරුත් මුහුණ දෙන්න ඕන. ලෝක ස්වභාවයේ පිළිබඳව බලනකොට ඒ සමග ගැටීමෙන්, ඒ සමග සටන් කිරීමෙන්, ඒට විරුද්ධව කටයුතු කිරීමෙන් කෙනෙකුට සහනයක් ලබන්නට බෑ. එනිසා අපි හැම වෙලාවකම හිතන්න ඕන කරන දේ තමයි ලෝකයේ අපිට ඕන විදිහට පවතින්නේ නැහැ. අපිට ඕන විදිහට පවත්වා ගන්නටත් බෑ. අපි කියන දේ අහන්නෙත් නැහැ. ඔබ ජීවත් වන පරිසරය ඔබට වෙනස් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා ඔබ පරිසරයට අනුකූලව හැදෙන්න. ඔබ ලෝක ධර්මයට අනුකූලව හැදෙන්න. ඔබට ස්වභාවය වෙනස් කරන්න බැරි නිසා ස්වභාවය දැනගෙන
ඒ අනුව ඔබේ හිත වෙනස් කරගන්න. දැන් මම මේ කියපු කාරණය හොඳට තේරුම් ගන්න ඕන. මොකක්ද මම කිව්වේ? ධර්මයේ ලෝක ස්වභාවයයි. ඒ ලෝක ස්වභාවය අපිට වෙනස් කරන්න බෑ. වටපිටාව වෙනස් කරන්න බෑ. අපි ඒ බව දැනගෙන ඊට අනුකූලව ජීවත් වෙනවා මිස අපිට ඒ වෙනස් කරන්න බැරි දේවල් වෙනස් කරන්න ගිහිල්ලා අසහනය පමණයි ඉතුරු වෙන්නේ. ඒ නිසා අපි වෙනස් වන ලෝකේ අපේ හිත අපි ඊට අනුකූලව වෙනස් කර ගන්න ඕන. ඊට අනුකූලව හැසිරෙන්න ඕන. ඊට අනුකූලව පවතින්න ඕන. නමුත් බොහොම දෙනෙක් කල්පනා කළේ තමන්ගේ ශක්තියෙන් ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා. සල්ලි තියෙනවා නම්, බල පුළුවන් කාරකම තියෙනවා නම්, යුද්ධ ශක්තිය තියෙනවා නම්, මහා ලොකු විද්‍යා තාක්ෂණික නුවණ තියෙනවා නම් අපට මේ ලෝකේ නොකල හැකි දෙයක් නැහැ කියන තැන තමයි සමහර අය සිටි. නමුත් ඒ මොනතරම් බලවත් කෙනෙක්, උගත් කෙනෙක්, ඒ වගේම ධනවත් කෙනෙක් වුණත් මේ හැම දිනාටම මෙන්න මේ ධර්මතාවයට යටත් වෙන්න සිද්ධ වෙනවා. කුමක්ද ඒ යටත් වෙන සිද්ධ වෙන ධර්මතාවය? අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ලෝකයේ තියෙන සැබෑ තත්ත්වය. ඒ සැබෑ තත්ත්වය තමයි වෙනස් වීම, ඒ තුලින් ඇතිවන හිස් බව නැත්නම් අතෘප්තිකර බව, ඒ වගේ මේ කෙරෙහි බලපාන්නට බෑ කියන මෙන්න මේ ත්‍රිලක්ෂණය. මේ අනුව අපිට අපේ කල්පනා අවධානය යොමු කරනකොට මේ වර්තමාන තත්ත්වයේ පිළිබඳව ධර්මානුකූල යමක් හිතන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා හොඳට තේරුම් ගන්නට දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණි කොසල් මහ රජතුමා සඳහන් කරනවා, ස්වාමීනීමා එන අතරමඟ මහත් වූ විශාල සුවිසල් පර්වත තුනක් සුළඟට පහළට එනවා දැක්කා. මට බය තැති ගැනීම ඇති වුණා. රජතුමනි, ඊට වඩා භයානක දෙයක් තමයි ජාතිය පිළිබඳ, ජරාව පිළිබඳ, ව්‍යාධිය පිළිබඳ, මරණය පිළිබඳ ඇතිවන බය. එනිසා අපි දන්නවා මේ විද්‍යා තාක්ෂණ දියුණුව ඔස්සේ සමහර විට මුළු මහත් ජාතිය මොහොතකින් විනාශ කරන්න පුළුවන්. නොයෙක් ආකාරයේ පුදුම සහගත යන්ත්‍ර සූත්‍ර නිපදවගෙන තියෙනවා. කොයි දේද අපට බැරි, අපට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා වහසි බස් දෙදූ මනුෂ්‍යයා සොබහදහම යට කරගෙන, සොබහදහම පාලනය කරගෙන, සොබහදහමට විරුද්ධව ඔහු එක්ක සටන් වැදුනා. දැන් සටන දිනුවද? දැන් සටන දිනුවද? එනිසා මහා පුදුම් විදිහට පුරසාරං කියපු මනුෂ්‍යයාට සිද්ධ වෙලා තියෙනවා අපි ওই ධර්මතාවය පිළිගන්නවා. ওই ධර්මතාවයට යටත් මොකක්ද මේ ධර්මතාවය? මේ ධර්මතාවයේ තමයි පින්නතුනේ සියලුම දේ ලෝකයේ ඇති වුණේ හේතුඵල ධර්මයට අනුව. නිර්මාණය කරපු කෙනෙක් නැහැ, මැවූ කෙනෙක් නැහැ, බලවන්තයෙක් නැහැ, ශක්තිවන්තයෙක් නැහැ. ලෝතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය වර්ගයාට පමණක් නෙමෙයි, දෙවි දේවතාවුන් වහන්සේලාට පවා දේශනා කළ ධර්මයේ මේකයි. මේ ධර්මයේ තමයි පින්නතුනේ මේ ලෝකයේ අද හැම දිනාටම පිළිගන්න පුළුවන් එකම ධර්මය. එයින් අදහස් කරන්නේ නැහැ අවශේෂ සියලු දේම හිස් දෙයක් කියලා. ඉදමේව සච්ඡං මෝගමඤ්ඤං කියන දර්ශනීය වැරදි එකක්. අප සඳහන් කරන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන සුවිශේෂත්වය. උන්වහන්සේගේ ධර්මයේ තියෙන සුවිශේෂත්වයේ නම් දෙවියන් පිළිබඳ විශ්වාසය බැහැර කරනවා. දෙවියන්ට පින්දීම එකක්. නමුත් දෙවියන්ට බලධාරීත්වයේ, සර්ව බලධාරීත්වයේ යොමු කිරීම තව එකක්. ඒ වගේම ආත්මය කියන ආත්මවාදී හැඟීමෙන් හොරයි. උන්වහන්සේ වදාළේ පින්නතුනි ආත්මයක් කියලා දෙයක් නෙමෙයි, අනාත්මවාදී ධර්මය.
නමුත් අපි දන්නවා අද බෞද්ධයන් හැටියට සමහර වෙලාවට බොහෝ දෙනෙක් පින්නතුනි මේ කියන මූලික කාරණය හරියට තේරුම් අරගෙන නැහැ. තේරුම් කරලා දීලා නැහැ. අපේ බොහෝ බෞද්ධයෝ දන්නේ දානය ගැන පමණයි. දිව්‍ය ලෝක ගැන පමණයි. අපාය ගැන පමණයි. ඉන් පරිබාහිරව ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිලක්ෂණය වගේ බොහොම සරල කරුණු කාරණා තේරුම් අරගෙන නැහැ. ආත්මය කියලා කියන්නේ කුමක්ද? ආත්මය කියලා කියන්නේ පින්නතුනි හරයක් තියනවායි කියන එක, බලයක් තියනවායි කියන එක, විශ්වාස කළ හැකි කෙනෙක් ඉන්නවායි කියන එක, ඕනෑම දෙයකට මැදිහත් විය හැකි කෙනෙක් ඉන්නවායි කියන එක. මෙවැනි දෙයක් සඳහන් කළේ කොහොමද? අපේ මේ ශරීරයේ කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි පින්නතුනි භෞතික ශරීරය. අනිත් එක තමයි පින්නතුනි හිත, කය සහ සිත, නාම රූප තව විදිහකින් කියනවනම්. මෙන්න මේ කොටස් දෙක ගැන කියනකොට හැම ආගම් කර්තෘවරයෙක්ම මේ අංශ දෙක ගැන සැලකිල්ල දැක්වුවා. හැබැයි හැම ආගම කර්තෘවරයෙක්ම කිව්වේ කුමක්ද? හිත තමයි ප්‍රධානයි. හිත තමයි බලවන්ත. මේ හිත වෙනස් වෙන්නේ නැතුව මේ හිත ස්ථිර පදාර්ථයක් හැටියට ආත්මයෙන් ආත්මයට ගිහිල්ලා දිවි රාජ්‍යයේ වෙනවා. එමෙ නැත්නම් මහා බ්‍රහ්මයා සමග ජීවත් වෙනවා. මහා බ්‍රහ්මයා සමග සදාකාලික සුවයටපත් වෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ වදාලා සබ්බං අනිච්ඡං සියලු දේ වෙනස් වන ස්වභාවයෙන් යුක්තයි. අන්නේ ධර්මතාවයට අනුව පින්නතුනේ බුදුරජාණන් වහන්සේ මේ ආත්මය කියලා හිතගත් එකට උන්වහන්සේ එකඟ වුණේ නැහැ. උන්වහන්සේ කරුණු කාරණා පහදලා දුන්නා. දැන් අපේ සමහර බෞද්ධයෝ හිතනවා අපිත් එහෙම නේද? මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය. එතනදි සමහර වෙලාවට කියනවා මනස තමයි පූර්වාංගම, මනස තමයි ශ්‍රේෂ්ඨ, මනස තමයි මුලින්ම යන්නේ, ඒ වගේම ප්‍රධාන වෙන්නේ. ඒ නිසා අපේ බුදුහාමුදුරුවෝ හිතට මුල් තැන දෙසූ දහමක් දේශනා කළායි කියලා, මුල් තැන දුන් දහමක් දේශනා කළායි කියලා. මේක වැරදි පින්නතුනි. මනස කියන්නේ හිත නෙමෙයි එතන. මනස කියන්නේ චේතනාව. චේතනාව කියන්නේ පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රිය මනසිකාර කියන මේ සබ්බචිත සාධාරණ වලින් තව විදිහකින් කියනවා නම් හිත ක්‍රියාත්මක වෙන්න ඕන කරන චෛතසික ධර්ම වලින් අර චේතනා කියන ඒ චේතනා අවස්ථාව. එතන තියෙන පින්නතුනේ අනිකුත් චෛතසික ධර්මයන් පාලනය කරගනිමින් අන්න මුල් තැන ගන්නවා කියන එක. ඒ නිසා නිවැරදි කරගන්නට බුදුහාමුදුරුවෝ දෙසූ ධර්මයේ තුල හිත කියන එක ප්‍රධාන කරගත්තේ නැහැ. එහෙම වුණා නම් විඥානවාදීන්ට තැන යනවා. අපේ බුදුහාමුදුරුවෝ වදාළේ පින්නතුනේ හිත වගේම කයත් සම්බන්ධයි. කයත් සම්බන්ධයි. ඒ නිසා එක්කෙනෙකුට තැන දුන්නේ නැහැ. අන්න අර එක්කෙනෙකුට තැන දුන්න අය කල්පනා කළා මේ ලෝකයේ මව්පු කෙනෙක් ඉන්නවා. මේ ලෝකයේ මව්පු එක්කෙනා තමයි අපිට සැප දුක දෙන්නේ. ඒ නිසා දැන් කොරෝනා දීලා තින්නේ එහෙමද එතකොට. ඒ නිසා පින්නතුණි දෙවියන් වහන්සේ තුල තියෙන අසීමිත බලය පිළිබඳ කතා කරනවත් එක්කම අන්න ආත්මකාරකයා අර දෙවියෝ ළඟට යනවා. ඒ දෙවියෝ ළඟට යන්න දේව්‍ය සහව්‍යතාවයට, බ්‍රහ්ම සහව්‍යතාවයට යන්නට මොකද කරන්නේ? මිනිස්යා අන්න කටයුතු කරනවා. ඒ නිසා ඉගැන්වීමක් ආවා අපේ ආගම විතරයි තිබිය යුත්තේ. අපේ ආගමට විරුද්ධ වෙන හැම ආගමක්ම අපි නැති කරන්න ඕන. ඒ නිසා පින්නතුනේ මේ ලෝකයේ ඇති වුණ යුද කල කෝලහල, ලේවැගිරීම්, මිනිමැරීම් බොහොමයක් සිද්ධ වුණේ මෙන්න මේ ආත්මවාදී චින්තනයේ නිසා. මේ මෑත කාලයේදී ඇතිවෙච්ච අර පාස්කු ප්‍රහාරයේ පිළිබඳ බලනකොට ඔවුන්ගේ ප්‍රධාන චේතනාව කුමක්ද? ඔවුන්ගේ ප්‍රධාන අදහස කුමක්ද? අන්න ආත්මවාදී චේතනාව. ආත්මවාදී හැඟීම නිසා පින්නතුනි කුමක්ද සිද්ධ වුණේ? විශාල ජන සංග්‍රහයක් සිද්ධ වුණා. සංහාරයක් සිද්ධ වුණා. ඔයිට වඩා ජන සංහාරයක් ඉතිහාසයේ කොච්චරවත් සිද්ධ වෙලා තියෙනවා. පැහැදිලිව එකක් කියනවා නම් පින්නතුනි වතිකානුවට යෙරුසලමට ගිය ක්‍රිස්තු භක්තිකයින්ම මුස්ලිම් භක්තිකයන් විසින් ඝාතනය කළාම 1095 දී 7 වෙනි ග්‍රෙගරි ප්‍රාප්තුමා ප්‍රකාශ කළේ කුමක්ද? සියලු යුරෝපීය ජාතිකයින් ත්‍රිත්වයේ නාමයෙන් යුද වැදිය යුතුයි. අනේ වෙලාවේ පින්නතුනි මොනතරම් සංහාරයක් සිද්ධ වුණාද කියනවනම් මේ ආත්මවාදී චින්තනයේ නිසා දේවස්ථානයේ ධනපමණ උසට මිනිසුන්ගේ ගලාගේ රුධිරය දකින්ට ලැබුණා. අශ්වයාගේ කට කල්යාව තරම් උසට ජනයාගේ රුධිරය ගලාගෙන ගිය බව සඳහන් වෙන්නේ ලෝක ඉතිහාස සිහිවටනය කියන
නේරුතුමාලිය පොතේ 225 වෙනි පිටුවේ. එනිසා මේ ආගමක් එක්ක සංසන්දනය කරනවා නෙමෙයි මේ සඳහන් කරන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ මෙවැනි වටපිටාවක් තුල දේශනා කළේ පින්නතුනි ආත්මය කියලා දෙයක් නැහැ. දෙවියන් වහන්සේ කියලා අපිට එහෙම බලය පවරන්න පුළුවන් කෙනෙක් නැහැ. සියලු දේ ඇති උනේ අන්න සංකත ධර්මයක්. සංකත කියලා කියන්නේ පින්නතුනි හේතුඵල ධර්මයන්ගෙන් ඇතිවෙච්ච දෙයක්. තේරුම් ගන්නවා නම් කන්ඩිෂන් කියලා කියන්නේ ඒකයි. ඒ නිසා පින්නතුනි අපි හිතන්නට ඕන කරන දේ තමයි මේ කොරෝනා කියන වසංගතයත් කුමක්ද වුනේ. අපේ කොතනක හරි අඩුවක් තියෙනවා. ඒ අඩුව තමයි අපි බොහෝම වේගවත් ගමනක යන්නේ. අපිට මේ සියලුම දේවල් අමතකයි. අපි සියලු දේ අමතක කරලා යන ගමනක් මේ. ඒ නිසා අපිට විවේකයේ ගන්න ඕන, සීමාව දැනගන්න ඕන, වැඩිපුර තමන්ගේ බලය ශක්තිය පෙන්වන්නට යන්න එපා. අන්නත් පින්නතුනි අපුව හැම පැත්තකින්ම පාලනය කිරීමක් කළා. ඒ නිසා මිනිස්සයා කල්පනා කළේ මට පුළුවන් මේ පරිසරය, මේ සබහා දහම, මේ ධර්මතාවයට පිටින් යන්න. ඒකට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා විඳලා මුදුනට ගිහිල්ලා දැන් ඔන්න බැහැගෙන යන වෙලාව. ඒ නිසා දැන්වත් අපි පාඩමක් ඉගෙන ගන්න ඕන. අපි මේ අවස්ථාවේදී අපි අත්දැකීම් වලට මුහුණ දුන්නා. සාමාන්‍යයෙන් අපි දන්නවා අපේ රටට වඩා මේ වෛරසය නිසා පීඩාවට පත්වෙච්ච රටවල්. අග්නිදිග ආසියාවේ රටවල් පින්නතුනේ බොහොමයක් බේරුණා. අදත් භූතානය වගේ රටක්, බුරුමේ වගේ රටක්, ලාෝසේ වගේ රටක්, නේපාලේ වගේ රටක් කෝ පින්නතුනේ ඇමරිකාවට වගේ අහිතකර ප්‍රතිඵල ලැබුණාද? හේතු යුක්ති සහගතව හිතලා බලන්න. මොනවාම හරි පින්නතුනි අපිට නොපෙනෙන නොතේරෙන හේතුවක් මේවට තියෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන කරන දේ තමයි මනුෂ්‍යයාගේ සිත් සතන් වල තියෙන දූෂිත භාවය අපි නොහිතන විදිහට පෙරලා ප්‍රතිචාර දක්වනවා. බල පුළුවන්කාරකම තිබුණට, ශක්ති සම්පන්නකම තිබුණට, සල්ලි භාගය තිබුණට අනුන්ට පීඩාවක් කරන්න එපා කියන පණිවිඩය තමයි නිහඬව මේ ක්‍රියාකාරකම් තුලින් පෙන්눔 කරන්නේ. ඒ නිසා පින්නතුන් තේරුම් ගන්නට ලෝකයේ ගැන ලෞතර බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි හිතන්නට. කොහොමද උන්වහන්සේ වදාළේ? උන්වහන්සේ වදාළේ පින්නතුනේ මේ ලෝකයේ තියෙන ස්වභාවය අපිව රවට්ටනවා. අපිව නොමග යවනවා. අපිට අමුතුම ලෝකයක් මවලා අපිව ප්‍රපාතයට හෙරනවා. උන්වහන්සේ වදාළ සැබෑ ලෝකය කුමක්ද? උන්වහන්සේ වදාළ සැබෑ ලෝකේ තමයි මහණෙනි මේ ලෝකයේ තියෙන එකම දේ මොකක්ද? අනිච්චං. නැත්තම් වය ධම්මා. මේ වෙනස් වීම නිට්ටය නොවන ස්වභාවය. සාමාන්‍යයෙන් අපි මේව කොච්චර ඇහුවත් පින්නතුනේ අහනවා, මතක තියාගන්නවා. නමුත් අපේ ජීවිතයට සම්බන්ධ වූ බවක් පේන්නේ නැහැ. හැම සිද්ධියක්ම කල්පනා කරලා බලන්න. හැම දෙයකම තියෙන වෙනස් වීම. ඒ නිසා සමහර කෙනෙක් හිතාගෙන ඉන්නවා උගත්කම තියෙනවා නම්, බලවත්කම තියෙනවා නම්, විද්‍යා තාක්ෂණික දැනීම තියෙනවා නම්, භෞතික සැප සම්පත් තියෙනවා නම් අපිට තව මොනවද අඩුපාඩු? ලෙඩ රෝග අපිට යටත් කරන්න පුළුවන්. යුද බලයෙන් අනිත් අය යට කරගන්න පුළුවන්. ඒ වගේම ග්‍රහ ලෝක තරණය කරන්න පුළුවන්. නමුත් ඔහුට එක දෙයක් අභිභවනය කරන්න බෑ, සටන් කරන්න බෑ. ඒ මොකක්ද? මෙන්න මේ වෙනස් වෙන ධර්මතාවය. ඒ නිසා අපේ කයත් වෙනස් වෙනවා, අපේ හිතත් වෙනස් වෙනවා. මේ වෙනස් වෙන ධර්මතාවයේ යම් කෙනෙක් තේරුම් ගත්තා නම් පින්නතුනි, ඔහු හැඩ ගැහෙන්නේ, ඔහු හිතන්නේ, ඔහුගේ මනස සකස් වෙන්නේ මේ බව දැනගෙන. ඒ බව දැනගෙන වැඩ කරනකොට නොදන්න පුද්ගලයාට වඩා පින්නතුනේ ආරක්ෂා සම්පත්තිය තියෙනවා. හැබැයි දේ කරන්න පුළුවන් කමක් තියෙන්නේ බෞද්ධ පිළිවෙත නිවැරදිව තේරුම් ගත්තොත් පමණයි. මොකක්ද බෞද්ධ පිළිවෙත කියලා කියන්නේ? බෞද්ධ පිළිවෙත කියලා කියන්නේ පින්නතුනේ අපි නිරන්තරයෙන්ම
අවසාන බුද්ධාවාදයේ සිහිපත් කරන්න ඕන. අවසාන බුද්ධාවාදී තමයි අපමාදීන සම්පාදීත සිහිනුවණෙන් කටයුතු කරන්න. සිහිනුවණෙන් කටයුතු කරන පිරිසක්ද අපේ රටේ සිටින්නේ. සමහර වෙලාවට නීතියෙන් කියනවා මේ කාලේ මේ මුඛවාඩමක් පැනඳ ගන්න කියලා. ඒක දාන්නේ බෙල්ලට. සිහිය නැති මිනිස්සුන්ගේ හැටි එහෙමයි. සිහිය නැති මිනිස්සු මේ හැසිරෙන හැටියෙන් පෙන්눔 කරනවා මේ මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නෙමෙයි මනුස්ස ධර්මයේවත් තියෙනවද කියලා සැක සහිතයි. මොනතරම් නොමග ගිය පිරිසක්ද කියලා බලන්ට කාලයක් දුන්න මත්පැන් හල් වහලා තියන්න. දුම් වැටි විකුණන තැන් වහලා තියන්න. බොහොම දෙනෙක් උමුතුවෙන් වගේ තමයි හැසිරුනේ. ඒ වෙලාව අවසන් වුණ විතරයි මොනතරම් පිම් පාටට සිනහවෙමින් සතුටෙන්ද බාරයකට ගිහිල්ලා ගෝනි පුරෝගෙන මත්පැන් බෝතල් අරගෙන ගියේ. මේකත් අත්‍යවශ්‍ය සේවාවක් කිය තමයි උස්සගෙන ගියේ. සමහර අය පාරේ වැටිලා. සමහර එතනම බොනවා. කල්පනා කරලා බලන්න පින්නතුනි කොතනද අපි ඉන්නේ? මේ බණහන්නේ ඇත්තෝ ඔය ඇත්තෝ ටික දෙනයි. බණහන විශාල පිරිසක් ඉන්නවා. ඒ ඇත්තෝ පින්නතුනේ අනිවාර්යෙන් අසිහියෙන් ඉන්නේ. අසිහියෙන් ඉන්න පුද්ගලයාගේ ස්වභාවය තමයි සුත්තං ගාමං මහෝගෝව මච්චු ආදාය ගච්ඡති. නිදාගත්ත මිනිස්සුම්ම නිදාගත්ත පිරිසක් මාරයා පින්නතුනේ අරගෙන යනවා හරියට ගම් වතුර ගහගෙන යනවා වගේ. අනේ නිසා තමයි දහස් ගණන් එක දවසේ සමහර තැනක මැරේ. ඔයත් කල්පනා කරයි ඒත් මත්පැන් බොනවා. මත්පැන් බොනෝනේ නැහැ. ඉසුරු මත් බවෙන් මිනිස්සු මත් වෙනවා. ඒ වගේම තමයි බලයෙන් මත් වෙනවා. ඒ වගේම තමයි ශක්තියෙන් මත් වෙනවා. මේ විදිහට පින්නතුනේ මත්පැන්ම විතරක් නෙමෙයි. කුමන දේෙන් හෝ මත් වුණොත් පුද්ගලයා නිදාගත් පුද්ගලෙක් බවට පත් වෙනවා. ඒ නිසා විස බීජ හරණේ වේවා මොන උපක්‍රම ශීලී ක්‍රම වේවා ඒ සියල්ලට වඩා බල සම්පන්න ක්‍රියාව තමයි සිහියෙන් යුක්තව සිටීම. සිහියෙන් යුක්තව සිටීම. එනිසා සිහියෙන් යුක්තව ඉන්නවයි කියලා කියන්නේ පින්නතුනේ බොහොම දෙනෙක් නිකන්වත් හිතනවාද මට මේ විපත්තිය වෙයි කියලා? කවුරුත් හිතන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ පින්නතුනේ උදේ හවස මේ ජීවිතයේ ස්වභාවය තේරුම් ගන්න. මෙනෙහි කරන්න, සිහි කරන්න, හිතට ගන්න, හිතෙන් දකින්න. කවුරුත්ම දකින්නේ නැහැ. අපේ ජීවිතයේ බොහෝ දේ සිදු වෙන්නේ අපි හිතෙන් දැකපුවා නෙමෙයි. හිතෙන් හිතපුවා නෙමෙයි. කල් වේලා ඇතු පින්නතුනි දැන කියාගත්ත දේ නෙමෙයි. නොහිතපු වෙලාවක නොපැතු අවස්ථාවක බලාපොරොත්තු නොවෙච්ච විදිහට තමයි මේ ජීවිතයේ සංසිද්ධි හුඟක් සිද්ධ වෙලා තියෙන්නේ. එනිසා අපි තේරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේ සබ්බං කියලා කිව්වහම කිසි දෙයක් උන්වහන්සේ වෙන් කළේ නැහැ. ඒකට අයිති ඔක්කොම. හිතත් අයිති, කයත් අයිති, වටපිටාවත් අයිති, හැමදෙනාම අයිති. එවනම් පින්නතුන් තේරුම් ගන්නට අද දවසේ මම නිරෝගීව සිටියත් මට හිතන්න පුළුවන් කමක් නැහැ හෙට දවසේ කොයි වගේ දෙයක් වෙයිද කියලා. ඒක ලක්ෂණයක් තමයි පින්නතුනේ මෙන්න මේ නිත්‍ය නොවන ස්වභාවය මේකේ සැබෑ తත්වය. ඊළඟ කාරණේ තමයි පින්නතුනේ සුබ කියන එක. සුන්දර ලෝකයක තමයි හුඟක් දෙනෙක් ජීවත් වෙන්නේ. දකින හැමදේම සුන්දරයි උහුට. සුන්දර නැත්තම් සුන්දර කරගන්න. සමහර වෙලාවට පාවිච්චි කරන බඩු බහයි රාදිය නොයෙක් විදිහට හැඩ ගන්නවගෙන ලස්සන කරගෙන මේ ලෝකේ සුන්දර කරගන්න බලාපොරොත්තු වෙනවා. ගඟද ඇලද වනයේද ගහද කොළද මේ හැම දෙයක්ම සුන්දර වස්තුවක් බවට පත් කරගන්නේ
ඇහැ රවට්ට ගන්න. හැබැයි එක දෙයක් තියෙනවා. යථාර්ථයට අපි මුහුණ දෙන්න ඕන. සැබෑ තත්වයට මුහුණ දෙන්න ඕන. සැබෑ තත්වයේ වහන්න මොනතරම් මිනිස්සු මහන්සි ගන්නවද? මිනිස්සුන්ගේ මේ මුලාවීම ප්‍රයෝජනයට ගත්ත වෙළඳ ව්‍යාපාරිකයෝ ඇති පදමට හම්බ කරගන්නවා. ඇයි? වෙළඳ ව්‍යාපාරිකයෝ දන්නවා මීසා හැසිරෙන හැටි කොහොමද කියලා. ඒක නිසා ඔහු එකම දේ විවිධ ස්වරූපයට හදනවා. උදාහරණයකට කිව්වොත් රස තෘෂ්ණාවෙන් පෙළෙන මිනිසයා හැමදේම එකම දෙයක් කාලා එකම දෙයක් අනුභව කරලා තෘප්තියටපත් වෙන්නේ නැහැ. ඒ නිසා මොකද කරන්නේ? වෙළඳ ව්‍යාපාරිකයෝ එකම දේ අරගෙන විවිධ ස්වරූපයෙන්, විවිධ හැඩයෙන්, විවිධ වර්ණයෙන් අර දේ ඉදිරිපත් කරනවා. කෙනෙකුට ඕනකම තියෙනවා නම් කෙනෙක් අනුභව කරලා එපා වුණා නම් හැමදාම රෝල්ස් කන්න ඒක ඊට පස්සේ පේස්ට් කියලා හදලා දෙනවා. එහෙම නැත්නම් මාළු බනිස් කියලා හදලා දෙනවා. එහෙම නැත්නම් සීනි බනිස් කියලා හදලා දෙනවා. අන්න හිත රවට්ටන. අපි රැවටිලා මොකද කරන්නේ? අමුතුම ගමනක් යනවා. ආහාරي ගුණාගුණ, ආහාරයේ ශරීරයට පත්‍ය බව, ආහාරයේ ශරීරයට ශක්තියක් ලැබෙන මේ මොනවාක්වත් හිතන්නේ. එකම දේ තමයි මොකක්ද? රසය විතරයි වුණ කරන්නේ. එකම දේ මොකක්ද ඕන කරන්නේ? ලස්සන විතරයි ඕන කරන්නේ. හැබැයි එක දෙයක් තියෙනවා. සුභ සංඥාවට යටින් පින්නතුනේ අපි නොහිතපු විදිහට අපි බලාපොරොත්තු නොවුණු විදිහට අන්න යනවා. මොකක්ද? අසුභ ස්වභාවය. කෙනෙක් දිහා බලලා අපි හිතනවා ලස්සනයි කියලා. ලස්සනද? ඇස් දෙක පින්නතුනේ අපි පුරුදු වෙච්ච ක්‍රමයට වඩා වෙනස්ව පිහිටියොත් ඒ ලස්සන විනාශයි. සාමාන්‍යයෙන් අඟල් භාගයක්වත් එක හැක් පහලට හිටියොත් මොකද වෙන්නේ? ඒ මූණ දිහා බලන්න බෑ. තොල් දෙක කොච්චර ලස්සනයි කියලා කවියෝ වර්ණනා කළත් තොල පොඩ්ඩක් පිට පෙරලිච්ච ගමන් මහා පිළිකුලක් ඇති වෙන්නේ. අනිත් ඒවත් උහුම් හිතලා සුබද කියලා මේ ලෝකේ දිහා බලන්න. බුදුරහාමුදුරුවෝ වදාළේ අසුබයි, අනේ දුකයි, අනේ වෙනස් වෙන එහෙම හිතලා දුක් වෙවි ඉන්න නෙමෙයි. උන්වහන්සේ වදාරන්නේ සුබත් නෑ, අසුබත් නෑ, යථාර්ථේ ඇත්ත ඇත්තටි. ඒ දේවල් ඒ ස්වરૂපයේ දකින්න පුළුවන් නම් අන්න එතන තමයි පින්නතුනි සැනසීම තියෙන්නේ. එනිසා දෙවෙනි කාරණේ හැටියට පෙන්눔 කළා කුමක්ද? අසුබ කියන එක. අසුබ කියලා කිව්වේ හැමදෙනාටම ලෝකේ අසුබයි කියන්න නෙමෙයි. උන්වහන්සේ වදාළේ පින්නතුනේ ඇත්ත ඇත්තටියෙන් බලන්න. ඒ දේවල් වල ස්වභාවය තේරුම් ගන්නට. නමුත් ඔබට එහෙම පුළුවන් කමක් නැහැ. ඔබ මේ අනුන්ගේ ලෝකයක් ඔබේ කරගන්න දඟලන ව්‍යායාමයක් මේ. ලෝකේ ඔබේද? ඔබට අයිති කිසිම දෙයක් නැහැ. ඔබේ පුතා ඔබට අයිති නැහැ, ඔබේ දුව ඔබට අයිති නැහැ, ඔබේ වස්තු සම්පත් ඔබට අයිති නැහැ, ඔබේ ඉඩකඩම් ඔබට අයිති නැහැ, ඔබ කියන ඔබේ ශරීරයවත් ඔබට අයිති නැහැ. බණහුවට හිතන්නේ නැහැ. මේ ටික හිතලා බලන්න. ඇත්තටම මට අයිතිද කියලා. අයිති නැති දෙයකට බලහත්කාරයෙන් ඇතුල් වෙලා කියනවා නෑ මම කියන විදිහටයි ඔය ළමයින්ගේ වැඩ කෙරෙන්න ඕන. ඔය ළමයින්ට ඕන විදිහට කරන්න බෑ. සමහර වෙලාවට ඒ දරුවෝ අකමැත්තෙන් හරි මේ මුරණ්ඩු මිනිස්සයාගේ කීම, තාත්තගේ කීම, අම්මගේ කීම අහලා ඊට අවනත වුණොත් මොකද වෙන්නේ? හැබැයි පරිත්‍යාගයක් ලොකු කැපවීමක් ඒ කරන්නේ මුළු ජීවිත කාලයේම සමහර විට අන්ධකාරයේ ඉන්න පුළුවන්. අද ඒකනේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා දරුවන්ට ගුරුහරුකම් දෙන්න ඕන, දරුවන්ට හොඳ මඟ පෙන්වන්න ඕන, දරුවන්ට නිවැරදි දේ කියලා දෙන්න ඕන. ඒක වෙනම දෙයක්. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයක් තේරුම් ගන්න ඕන. ඒ නිසා පින්නතුනේ මේ ලෝකේ අපි හිතන විදිහට අර සුබයි කියන හැඟීම ඇති කර ගන්නට එපා. දැන් අද සුබ කියන සුබවාදී සංඥාවෙන් හිටපු මහා සුපිරි ලෝකවලට මොකද වුනේ? ව්‍යාධි අපිට එන්නේ නැහැ. ජරාවට අපිපත් වෙන්නේ නැහැ. අපි බොහෝම ලස්සනට සතුටින් ඉන්නවා, කාලා බීලා ඉන්නවා, විනෝද වෙලා ඉන්නවා. දැන් මොකද වෙලා තියෙන්නේ? ඒ නිසා පින්නතුනේ මෙන්න මේ කියන මේ ස්වභාවය තේරුම් ගැනීම තමයි විදර්ශනාව කියන්නේ. දැන් ඊළඟ කාරණේ තමයි සැප කියන එක.
සැප කියලා දෙයක් පින්නතුන් ලෝකෙ තියෙනවද? කල්පනා කරලා බලන්න. ලෝකෙ සැප කියලා දෙයක් තියෙනවා. සැප කියලා දෙයක් පින්නතුනි නැහැ. දුකයි කියලා කනගාටුවෙන් ඉන්නත් එපා. අවශ්‍ය කරන්නේ ඒ දේ ස්වභාවය අවබෝධ කර ගැනීම පමණයි. සමහර වෙලාවට කෙනෙක් කල්පනා කරනවා සැප මට සැප ලබා ගන්න පුළුවන් මේ තව ටිකක් කල් ගියාට පස්සේ. ඒ නිසා මොකද සැප පස්සේ හඹාගෙන යනවා. අම්ම කෙනෙක් කල්පනා කරනවා දරුවෝ ලොකු මහත් වුණාට පස්සේ අපිට සැපසේ සැනසෙල්ල ඉන්න පුළුවන්. පොඩි අය හින්දානේ මේ අමාරු. දැන් ඉතින් කවන්න පොවන්න ඕන බලන්න ඕන හැමදේම කරන්න ඕන. මේගොල්ලෝ ලොකු මහත් වුණාම බලන්න ඕනේ අපේ පාඩුවේ අපිට ඉන්න පුළුවන්. ලොකු මහත් වෙලා ඊට පස්සේ උසස් පෙළ පන්ති වලට එහෙම යනකොට පාසල් වල ගේට්ටු මුරු කරන්නයි ප්‍රයිවට් පන්ති වලට ගිහිලා අගුපිලේ ළඟින්නයි ඉන්න සිද්ධ වෙන්නේ. ඊට පස්සේ කල්පනා කරනවා නෑ ඉතින් මේ කට්ටිය ඉගෙනගෙන ඉවරලා පැත්තකට වුණාම සැනසීමක් තියෙනවා. ඊට පස්සේ පරස්තාව හොයන්නත් ඕන රස්සාව හොයන්නත් ඕන. දැන් ඉතින් කල්පනා කරනවා නෑ ඉතින් මේ දුන්නට පස්සේ ගෙනාවට පස්සේ ඉවරයක් නේ. ඒගොල්ලෝ කසාද බඳලා ඒගොල්ලන්ගේ පාඩුවේ ජීවත් වෙයි. ඉතින් අපිට කරදරයක් නෑ. අනේ සැනසීමක්. කසාද බඳලා ටික දවසක් යනකොට දුව කතා කරලා කියනවා අම්මේ දැන් අම්මා ළඟ ඉන්න එපා. හරිද වැඩේ. ඉතින් ළඟ ඉඳලා දරුවන්ගේ ළමයින්ගේ ආවතේකම් කළා. ඒගොල්ලොත් ඉතින් මොන්ටසූරියට යනකම් ඉඳලා මොන්ටසූරියටත් එක්කන් ගිහිල්ලා ඉස්කෝලෙත් එක්කන් ගිහිල්ලා. දැන් ඉතින් වැඩේ හරි. පින්නතුනේ පස්සෙන් යනවා ඒක තව ඈතට යනවා. සැප පස්සෙන් යනවා. සහනේ පස්සෙන් යනවා. සනසිල්ලේ පස්සෙන් යනවා. ඒක තවත් එහාට යනවා. මුලින් හිතුවේ ළමයි ලොකු වෙනකම් ලොකු වුණාට පස්සේ ඉගෙන ගන්නකම් ඉගෙනගෙන ඊට පස්සේ රස්සාව ගන්නකම් ඊට පස්සේ කසාද වදිනකම් ඊට පස්සේ ළමයි හම්බ වෙනකම් අන්තිමේ මරුණට පස්සේ සාමාන්‍යයෙන් මිනි පෙට්ටි ඉන්නවා මැද සාලේ තියලා ඇද්දලා දෙහිකුත් තියන්න එපායි ලයිට් එහෙම දාන්න එපායි ඒක තමයි තිය බෞද්ධයන්ගේ ලොකුම වැඩේ ගිහිල්ලා කනට කරලා පුළුවන් නම් අහන්න මැරිච්ච මිනිස්සයාගෙන් මේ දැන්වත් සැනසීමක් තියනවද කියලා අනේ මොන සැනසීමක්ද ඉන්නකොනොත් සැප පස්සේ දිව්වා සැනසීම පස්සේ දිව්වා දැන් ඔන්න ආයි තව තැනක ගිහිල්ලා läගගෙන ඉන්නවා තව මව් කුසක läගගෙන ඉන්නවා තව තැනක läගගෙන ඉන්නවා මේ විඥානය කියන එක ඉතින් මම කොහොමද සැනසෙන්නේ ඊට පස්සේ ආයි ඉතින් මුලින්ම පටන් ගන්නවා හරියට පින්නතුනේ අර බල්ලෙක්ව කණුවේ ගැට ගැහුවාම වටේ කරකැනවා වගේ මේ සංසාරගත සත්වයාගේ ස්වභාවය කුමක්ද සංසාර වටේ කරකැවෙනවා පොඩ්ඩක් යන්තම් පොඩ්ඩක් ලැබුණාම සතුටක් සැනසීමක් සුවයක් සුලං රැල්ලක් ඇඟේ හැපෙනවා වගේ කල්පනා කරන මේක තමයි එකම දේ. ඒ නිසා පින්නතුනි සැපේ කියන එක මුලාවක්. ඔය ඔබ සැපයයි කියන්නේ කුමටද? හොඳට කන්න ලැබුණොත් සැපද? හොඳ නිදා ගන්න ලැබුණොත් සැපද? තම බලාපොරොත්තු වෙන එක්කෙනා ලැබුණොත් සැපද? සල්ලිපණන් ලැබුණොත් සැපද? කවදාවත් පින්නතුනේ ඒක සැපක් නැහැ. ඒකාකාරී දෙයකින් මිනිස්සයා සතුටු වෙලා තියෙනවා. කොච්චර ආස වුණත් පින්නතුනේ කේක් හැමදාම කන්න බැහැනේ. හැමදාම එකම සින්දුව අහන්න පුළුවන්. හැමදාම එකම නාට්‍ය බලනවද? නැහැ. එකින් එකට මාරු වෙමින් මිනිස්සයා රවට්ටාගෙන යන ගමනක් මිස පින්නතුනේ සැප කියන දේ හොයාගෙන අනුන්ට කරදර කරන්න එපා. අනුන්ගේ දේ කඩා වඩා ගන්න එපා. අනුන් පීඩාවට පත් කරන්න එපා. අනුන් වෙහෙසට පත් කරන්න. අන්න ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මේ යථාර්ථය පෙන්වලා දුන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ අදාලා විකෘති මානසිකත්වයෙන් විකෘති ස්වභාවයෙන් විපල්ලාස වලින් ලෝකේ බලන්නේ නැතුව ඇත්ත සැටියෙන් බලන්න. ඒකට දැන් මම නිට්ටය සුභ සුඛ කිව්වා ආත්ම කියන එක තමයි දැන් මුලින් කියපු එක දැන් ඔන්න ආයි පැහැදිලි කරලා දෙන්න ඕන. මේ ආත්ම කියලා කියන්නේ පින්නතුනේ බල පුළුවන්කාරකම කිව්වනේ. මට ඔක්කොම කරන්න පුළුවන්කම කියන එකනේ. අපේ බොහොම දෙනෙක් තුල ඒ කාලේ බුදුහාමුදුරුවෝ පහළ වෙන්න ඉස්සෙල්ලා ඉඳන්ම තිබිච්ච අදහසක් තමයි ආත්මකාරක දෙන්නෙක් කියලා. විශ්ව එක්කෙනෙක්. එයා මහා බ්‍රහ්මයා. මෞංකාර දෙවියෝ. ඒතකොට අපි මේ පොඩි ආත්ම. අපි මොකද කරන්නේ? අපි එතෙන්ට යනවා.
එතෙන්ට යන නම් මොකද කරන්නේ? ඇත්ත පිළිබඳ විශ්වාස කරන්න ඕන. සර්ව බලධාරී දෙවියන් වහන්සේ ඔබ වහන්සේ ගැන අපි විශ්වාස කරනවා. විශ්වාස කරනවා. සමහර වෙලාවට පින්නතුනි මේ කොරෝනා වගේ එකක් ගෙනත් දුන්නත් මොකද අපි කියන්නේ? මම දන්නේ ඒක මොනවා කියනවද කියලා ඔයත් හිතන්න. හැබැයි බුදුහාඳුරන්ගේ ධර්මයට අනුව උන්වහන්සේ වදාළේ කුමක්ද? එහෙම බලවන්තයෙක් නම් නැහැ. බලවන්තයෝ දෙන්නනේ. එක්කෙනෙක් එතන ඉන්නවා, අනිත් එක්කෙනා තමන්ගේ පපුවේ ඉන්නවා. හිත. ඒ හිත කියන එකත් බුදුහාඳුර වදාළේ උපාදිතී භංග. ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ওই අවස්ථා තුනටපත් වීමෙන් යන දෙයක් මිස මෙතන ස්ථිර වශයෙන් ගන්න දෙයක් නැහැ. මේක කොච්චරත් වෙනස් වෙනවානේ. පුළුවන් ද තියාගන්න පින්නතුනේ එක පැයක් එක විදිහට හිත? පුළුවන්ද? උදේ hina වෙච්ච මිනිහා මෙන්න හවසට අඬනවා. ගිය සතියේ හොඳට hina වෙලා හිටලා හොඳ සතුටින් හිටියෙන්නේ දැන් ඔන්න බුමගෙන ඉන්නවා. ඒ හින්දා තේරුම් ගන්න පින්නතුනේ බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයේ තුල තියෙන්නේ මෙන්න මේ වෙනස් වීම තේරුම් ගන්න. ඒ නිසා ආත්මය කියන අර ස්ථිර පදාර්ථයේ ස්ථාවරත්වයේ ඒ වගේම මහා ශක්තිය Tamanට බලයක් තියෙනවා, Tamanට හිමිකමක් තියෙනවා, Tamanට හැකියාවක් තියෙනවා. ඒක වැරදි. ඒ නිසා පින්නතුනි මිනිස්සු වැරදි කරන්නේ, නොමග යන්නේ, පව් කරන්නේ, අපායට යන්නේ. මෙන්න මේ ආත්මවාදී චින්තනය නිසා. මොනතරම් අහිංසක මිනිස්සුන්ගේ ජීවිතවලට පින්නතුනි අයුතු විදිහට බලපානවද? මොනතරම් ගහට වැලට ගඟට දොළට පින්නතුනි අයුතු විදිහට බලපානවද? මොනතරම් සබහාදහමට අයුතු විදිහට බලපානවද? ගහ කපනකොට දෙදරුම් කාලා හඬාගෙන වැටෙනවා. නමුත් ගහට පින්නතුනි කතා කරන්න බැරි වුණාට ඒ විනාශයට ලෝක ධර්මයක නැහැ. ගඟ ඇලදොල විනාශ කරනවට පින්නතුනි ලෝක ධර්මයක නැහැ. කවුරුවත් වටපිට බලන් ඉන්නවද කියලා තමයි පින්නතුනි ගඟ අපවිත්‍ර කරන්නේ. ගස් කොළන් හොරෙන් කපාගෙන ඉන්නේ. පොලිසියට අහුනේ නැහැ, නීතියට අහුනේ නැහැ. ඒ නිසා කමක් නැහැ. නමුත් පින්නතුනි එක දෙයක් තියෙනවා. ඔය කියන කොරෝනා වසංගතය වගේ ඒ ධර්මතාවයේ යාට එක විපාක දෙනවා. ඕක බුදුහාමුදුරුවෝ දේශනා කළ අය, එහෙම නැත්නම් වෙනත් ආගමක් පෙන්වු අය මේ පවය කියන එහෙම අවශ්‍යතාවයක් නැහැ. මේ ධර්මතාවයට අනුව ඒක සිද්ධ වෙනවා. අනිත් කාරණේ තමයි අප්‍රමාදීන සම්පාදේත කියපු අප්‍රමාදීව කටයුතු කරන්න කියන එක. අප්‍රමාදී කිවි සිහිනුවණින් පින්නතුනි. සිහිනුවණ කියන එක මහා පුදුම බලවන්ත බල ශක්තියක් ඒක. ඒක අපි හුඟක් දෙනකොට ඒක තේරුම් ගන්න බෑ. දැන් මේ කාලේ කියවෙන දෙයක් තමයි තාම අපේ වසංගතයෙන් මිය ගියේ 10 දෙනයි. මේ මාස 3ක් තුල. හැබැයි වසංගතය නොතිබුණා නම් දවසට එක්කෙනා ගානේ විශාල ප්‍රමාණයක් හදිසි අනතුරු නිසා මැරෙනවා. ඇයි පින්නතුනි මේ? මිනිස්සු රූකඩ, මිනිස්සු පාඹයෝ, මිනිස්සුන්ට හිතක් නැහැ. හිතක් නැහැ. හිතලා බලන්න හැසිරෙන හැටි. පොලිසියෙන් කියනවා, නොඑක් වෙලාවට මාධ්‍ය මගින් ප්‍රකාශ කරනවා, නීති රීති දාලා තියෙනවා. කියනෝන අද වාහන 200ක් අල්ලගත්තා. අත්අඩංගුවට අරගෙන තියෙනවා. තමන්ගේ වටනා කියන වාහනේ වැස්සට දෙමෙනවා, අවුවට වේලෙනවා. ඔය ඉතින් පැත්තකට දාලා තියෙනවා. තව කොච්චර කල් ඉන්න වේද? හිතකින් නෙමෙයි ඉන්නේ. ඇයි මේ දැන ඇයි මේ දේ කරන්නේ? දැන ඇයි පින්නතුනේ මේ අවේලාවේ පාරි හැසිරෙන්නේ? මෙච්චරත් හොඳට කියලා දීලා තියෙද්දි ඇයි මිනිසුන්ට සමාජ දුරස්ත භාවය රැක ගන්න බෑ? ඒ වගේම මේ කියන සෞඛ්‍ය උපදේශ රකින්න බෑ. සමහර වෙලාවට ඇඳි නීතිය පොඩ්ඩක් එහාට මෙහාට වුණාම හැසිරෙන්නේ පින්නතුනි උම්මත්තක විලාසයෙන්. ඒ නිසා හැම වෙලාවෙම කල්පනා කරන්ට බෞද්ධයෙක් හැටියට තමන්ගේ ජීවිතයේ කරදරයක්, හිරිහැරයක්, පීඩාවක් නැතුව තමන්ට ගත කරන්න පුළුවන් නම්, අනුන්ටත් ඒ විදිහට කරදරයක්, පීඩාවක් නොවන විදිහට ගත කරන්න පුළුවන් නම්, නිරන්තර සිහි කල්පනාව තියෙනවා නම්, ඔහුට පින්නතුනි අමුතු කුසලයක්, අමුතු පිනක් ඕන කරන්නේ නැහැ. කුසල් කරන්න පමා වෙන දෙයක් නැහැ. කුසල් කරනවා කියලා කියන අලෝභ මූල, අදෝස මූල, අමෝහ මූල. ඔය ඒ කියන ඔය ස්වභාවයෙන් මොනවා හරි කරන එක කුසලයක්. ඕකට ආයි පමා වෙන දෙයක් නැහැ. ඒ නිසා පින්නතුන් මේ අහපු ධර්මයට අනුව මේ කාලය තුල තමාගේ අඩුපාඩුකම් දුරු කරගෙන යහපත් වූ ජීවිතයක් ගොඩනගාගෙන තමන් ඉදිරියට යන්න හැමදෙනාම අදිෂ්ඨාන කරගන්න. මේ අසු ධර්මයේ බලයෙන් මේ හැමදෙනාටම සත්‍ය සම්‍යක් දර්ශනය පහළ වේවා. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින්
හැම දිනාටම කය නිරෝගී වේවා, හිත නිරෝගී වේවා, නිරෝගී සම්පත්තිය කෙලවර ප්‍රාර්ථනා කරන උතුම් නිර්වාණ ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ. අද මෙම ධර්මදේශනාවේ දායකත්වයේ බාරගත් පින්තුන්ගේ ප්‍රාර්ථනාවන් අරමුණු සිහිපත් කරන්නට මහර කඩවත අංක 172 ගුණසේරි නිවසේහි විසූ පල්ලෝසපත් වීරතේරප්පෙරුමගේ ලීලා ගුණවර්ධන ආදරණීය මෑණියන්ට මහර කඩවත අංක 172 ගුණසිරි නිවසේහි විසූ වීරතේරප්පෙරුමගේ ලීලා ගුණවර්ධන මහත්මිය වසර 93ක් ආයු වළඳා පසුගිය මාර්තු මාසයේ පළවෙනි දින පරලෝසපත් වීම සිහිපත් කරගෙන එතුමියගේ තෙමස් පූර්ණ නිමිත්තෙන් නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කිරීමත් එතුමිය ඇතුළු දෙපාර්ශවයේ මියගිය සිරු ඥාති මිත්‍රාදීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කරනවා. සේම සුජීවත්ව සිටින පවුලේ සැමට තුනුරුවන්ගේ ආශිර්වාදයේ නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නේ කඩවත මහර සිරිමා බණ්ඩාරනායක මාවතී අංක 191-14 නිවසේ පදිංචි චන්ද්‍රිකා උඩුකුඹුර මහත්මිය ආදරණීය දූ දරුවන් පවුලේ ඥාති සියලු දෙනාම ඒ සැමටත් තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. වේයන්ගොඩ උතුවන් බෝගහවත්ත අංක 97 නිවසේදී මීට වසර 33කට පෙර පරලෝසපත් එච්.ජී. විල්බර්ට් මහත්මාණන් වෙනුවෙන් එතුමාණන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් ආර්.ඒ. ප්‍රේමවති මහත්මිය පරලෝසපත් වී වසර 9ක් පිරීම නිමිත්තෙන් එතුමියට පින් අනුමෝදන් කිරීමත් දෙපාර්ශවයේ මියගිය සියලු ඥාති මිත්‍රාදීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කරනවා. සේම සුජීවත්ව සිටින පවුලේ සැමට තුනුරුවන්ගේ ආශිර්වාදයේ නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නේ වේයන්ගොඩ උතුවන් බෝගහවත්ත අංක 97 නිවසේ පදිංචි එච්.ජී. කුසුමාවතී මහත්මිය, එච්.ජී. කමලාවතී මහත්මිය, එච්.ජී. පියවතී මහත්මිය යන ආදරණීය දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනා. එසමටමත් අපි තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. දර්ශී දීපිකා මණිකේ ගුරුමේනියන් පරලෝසපත් වී වසර 2ක් පිරීම නිමිත්තෙන් ඇගේ ස්වාමි පුරුෂයාණන් වන ප්‍රමිත් ජයවර්ධන මහත්මයා සහ දියණිය සොහානී මල්ෂා ජයවර්ධන විසින් ධර්මදේශනාවේ දායකත්වයේ දරමින් එතුමියට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කරනවා. සේම දෙපාර්ශවයේ මියගිය සිරු ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමත් සුජීවත්ව සිටින සැමට තුනුරුවන්ගේ ආශිර්වාදයේ නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් මේ සැමට ඉතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය හා බෝධීන් නිර්වාණ අවබෝධ ලැබේවා කියන උතුම් වූ ප්‍රාර්ථනය ඇතිව ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නේ නුගේගොඩ පාගොඩ 6 වෙනි පටුමඟ අංක 7-2 නිවසේ දිනාන්ති අතාවුද මහත්මිය. එතුමිය ඇතුළු පවුලේ සැමටමත් අපි තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා. 2019 මැයි මාසයේ 31 වන දින පරලෝසපත් ප්‍රේමාවතී කොඩිතුවක්ව ආදරණීය මෑණියන්ට සහ 2014 මැයි මාසයේ 16 වන දින පරලෝසපත් ඩොන් බැස්ටියන් අබේවර්ධන ව්‍යාපාරික මහත්මාණන්ට පියාණන්ට සහ පවුලේ සියලුම මියගිය ඥාති මිතුරන්ට සහෝදරයන් ඇතුළු ශාගර අබේවර්ධන මහත්මාණන් සහ නෑනා තමරා දයාපානි දියණියට සහ සුජීවත්ව සිටින සියලුම ඥාතීන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් මියගිය සැමට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කිරීමත් ගෞරවනීය දේශකයාණන් වහන්සේට තුනුරුවන්ගේ ආශිර්වාදයේ නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් සැමට ඉතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය හා බෝධීන් නිර්වාණ අවබෝධ ලැබේවා කියන උතුම් වූ ප්‍රාර්ථනීය ඇතිව ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නේ අවිස්සා වේල්ල හොනිටන් පෙදෙස්ස තුෂාරමාවතේ අංක 38 නිවසේ පදිංචි සන්ධ්‍යා අබේවර්ධන, ගීතා අබේවර්ධන, චාන්දනී අබේවර්ධන දියණිවරුන් සමන් රූපසිංහ, මංගල එඩ්වඩ්, ටියුඩර් දිසානායක යන බෑනාවරුන් සහ ප්‍රයන්න අබේවර්ධන පුතණුවන් ඇතුළු මුණුබුරු මිනිබිරියන් පවුලේ සියලුම දෙනා. එසැමටමත් අපි තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. නයනා පතින මහත්මියගේ පියාණන් වන ඩී.ඒ. ඇක්මන් පෙරේරා මහත්මයා පරලෝසපත් වී දසවසරක් පිරීම නිමිති කරගෙන එතුමාණන්ට පින් අනුමෝදන් කිරීමත් නයනා මහත්මියගේ මෑණියන් සොයුරා ඇතුළු දෙපාර්ශවයේම මළගිය
ඥාති මිත්‍රාදීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කිරීම සුජීවත්ව සිටින සැමට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම සැමට චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණ අවබෝධ ලැබේවා කියන උතුම් වූ ප්‍රාර්ථනය ඇතිව ධර්මදේශනාවේ දායකත්වය දරන්නේ අංක 35 අරලිය උයන මත්තේ ගොඩ පදිංචි නයනා පතිරණ මහත්මිය. එතුමීටත් අපි තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් දුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. පරලෝසපත් ස්වාමි පුරුෂයාණන් වන විමලසේන පතිරගේ මහත්මාණන්ට දියණිය තුෂාරී පතිරගේ මෙනවියට දෙමාපියන් වන කේටී ආතර මුදලාලි මහත්මාණන්ට ජොසලින් එදිරිසිංහ මහත්මියට හදිසි අනතුරකින් පරලෝසපත් සුජිත් නිරංග තරුණ මහත්මාණන්ට මසිනාවන මියගිය තිලකරත්න හෙට්ටිආරච්චි මහත්මාණන්ට දෙපාර්ශවයේ පරම්පරාගත සියලු ඥාති මිත්‍රාදීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කිරීමත් ජීවත්ව සිටින සියලුම දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමත් කොරෝනා වසංගතයට ගොදුරු වූ රටවැසි ලෝවැසි සැමට සෙත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් මියගිය සැමට පින් අනුමෝදන් කිරීමත් රණවිරුවන් ඇතුළු සැමට පින් අනුමෝදන් කරනවා සේම ගෞරවනීය දේශකයාණන් වහන්සේටත් සුජීවත්ව සිටින පවුලේ සැමටත් තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වය දරන්නේ මතුගම පැලවත්ත ගල්ලන මුල්ලේ පදිංචි කේටී ඥානවතී මහත්මිය. සමගී ප්‍රාර්ථනාවන් අරමුණු සිහිපත් කරමින් පින් අනුමෝදන් කරන්නට ආශිර්වාද කරන්නට ගෞරවනීය දේශකයන් වහන්සේට නැවත වතාව පාදාභිවන්දනය කරමින් ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ධර්ම දේශනාවේ දායකත්වගත් සියලු දෙනා බලාපොරොත්තු වන පරිදි තමන්ගේ ගුරු දෙමව්පිය ආදීන් මියගිය අය සිටිත් නම් ඒ හැමට පින්වත් වේවා. මෙපින් බෙලෙන් ඒ සියලු දෙනා සසරින් නිදහස් වේවා. සුගතියටපත් වේවා. සියලු දෙනාටම චිරජීවනයේ නිරෝගී සම්පන්නිය කෙලවර මෙලොවදී ලෞකික සැප සම්පත් ලැබී ගුණධර්මයේදී කෙලවර ප්‍රාර්ථනා පරිදි අමා මහ නිවනින් සැනසීමක්ම වේවායි ප්‍රාර්ථනා කරගන්නට. සාදු සාදු සාදු. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ධර්මශ්‍රවණානි සංසයෙන් හැමතෙම උතුම් නිවන් සුවත් වේවා. සාදු සාදු. ධර්මානුශාසනාව පැවැත්වූ ගෞරවනීය දේශකයන් වහන්සේ කඩවත සමාධිමාවති සමාධි මෙදුර බෞද්ධ මධ්‍යස්ථානාධිපති විචිත්‍ර ධර්ම කතික අතිපූජ්‍ය පයාගල නන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ සැලසේවා කිය අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.